කරන්නේ තව මොන හරි හරි ඕකේ. එතකොට ඒ සර්ච් එන්ජින් එකයි අපි තුන්දෙනාම කනෙක්ට් කරනවා අර සර්ච් එන්ජින් එක through. එතකොට අපිට ගොඩක් සර්ච් එන්ජින් Google, Ask, Bing ගොඩක් සර්ච් එන්ජින්ස් තියෙනවා. එතකොට ගිහාම දැන් අපි තුන්දෙනා දැන් කනෙක්ට් වෙලා තියෙනවා. දැන් අපි යම් මොකද්ද මේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් එකක් කියන්නේ. මම මුලින්ම මේ ඩෙෆිනිෂන් එකට යන්න කලින් මම සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් එක කියන්නේ normal brief idea කිව්වොත් අපි දැන් මම කියවනේ මිනිස්සු ප්‍රශ්නයක් අහනවා වෙබ්සයිට් මේ සර්ච් එන්ජින් එකකින් කියලා. එතකොට යහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න සර්ච් එන්ජින් එක හැමතිස්සෙම බලනවා. ගැළපෙන නිර්වැදිම උත්තරයක් දෙන්න. එතකොට ඒ දෙන උත්තරේට අපේ සයිට් එක හොඳ උත්තරයක් කියන්න තමයි අපි මේ ඔප්ටිමයිසේෂන් දේවල් කරන්නේ. එතකොට අපි ගන්නවා අපේ page ranking ඒව අප් කරගන්න තමයි අපි මේ ඔප්ටිමයිසේෂන් දේවල් කරන්නේ. එතකොට තමයි අර පිළිතුර අපිට එක අපේ දේත් වෙනවා මිනිස්සු අතරට ගොඩක් යනවා අර page එක උඩටම එනවා. ඔය ඒ තමයි normally briefly කිව්වොත් search engine optimization කියලා කියන්නේ. එතකොට අපි මෙතන definition එක ගත්තොත් මෙතන කියන්නේ it is the process of getting traffic from the organic or natural search result on the search engine. එතකොට මෙතන මම highlight කරලා තියෙනවා දෙකක් keywords දෙක. එකක් තමයි traffic කියන එක අනිත් එක තමයි organic කියන එක. ඔය traffic එක කියන්නේ මොකක්ද? traffic එක කියන්නේ ඒ site එකට තියෙන ඉල්ලුම. කොච්චර කට්ටියකට click කරලා කොච්චර කට්ටිය ගැන involve වෙලාද ඒකත් එක්ක. ඒක තමයි මේ traffic එක කියන්නේ. ඒකත් අපිට පුළුවන් ඒක quality එකයි ඒක quantity එක බලන්න. ඊට පස්සේ මේ organic කියන්නේ අනිවාර්යෙන් මේ search engine optimization මේ දෙක තියෙන්න ඕනේ. organic කියන්නේ දැන් අර මම කියවනේ page එකේ rank කරනවා කියලා. මේ අපේ ගැලපෙන උත්තර ටික rank කරලා මේ user පෙන්නනවා. එතකොට මේ rank කරද්දී එයාට අපිට පුළුවන් මේ ඕනනම් සල්ලි දීලත් මේක rank කරගන්න. එහෙම සල්ලි නොදී කරන එක තමයි මේ organic ranking කියනවා කියන්නේ. එතකොට organic result එක කියන්නේ අපි සල්ලි නොදී මේක naturally optimization දේවල් වලින් මේ rank වෙන එක. එතකොට මේ දෙක එකම මේ overall idea එක තමයි search engine optimization කියලා කියන්නේ. ප්‍රශ්න මොකක්ද තියනවද අහන්න එක ගැන? ඔව් රහන් අර මේ සල්ලි දුන්නොත් දීපු ඒවට අර ඇඩ් කියලා පෙන්නන්න උඩ Google ඔව් මම ඒක මේ ඊට පස්සේ එකේ තියෙන්නේ මම හරි ඕකේ මම මේක අනිවාර්යෙන් පෙන්නනවා සල්ලි දුන්නොත් නේ. ඔව් මම දැන් මේක පෙන්නනම් දෙවෙනි අනිත් ස්ලයිඩ් ඊට පස්සේ තියෙන ස්ලයිඩ් එක. එතකොට මෙතන එක්සැම්පල් එකක් තියෙනවා මේ එකක් තියෙන Google search engine අනිත් එක Bing එක තියෙනවා. එතකොට මෙතනත් මේ ඔය add කියලා keyword එකක් එන්නේ අර සල්ලි දීලා rank කරන sites. එතකොට ඒවා ඇත්තටම search engine optimization නෙමෙයි. සල්ලි තියෙන නම් ඇත්තටම optimization ඕනේ නැහැ. කොහෙම ගියත් rank කරගන්න පුළුවන්. නමුත් ඒකේ trustworthy එකයි ඒක අපි ඒක refer කරන දෙක normal මේ කියන්නේ use case වලින්ම බලන්න පුළුවන් ඒක ඇත්තටම valid ද කියලා. මම සල්ලි දෙන එකේ වැදගත්කමකුත් තියෙනවා. නමුත් අපි ගොඩක් try කරන්න ඕනේ මේ naturally traffic එකක් හදාගන්න අපේ site එකට. එතකොට අපි සල්ලිත් ඉතුරුයි. අර techniques use කරලා හොඳ දෙයක් කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ අර මේ add කියලා keyword එක එන්නේ. ඊට පස්සේ මේ උඩටම ඇවිල්ලා මේ අපිට පේනවා මේ දෙක. ඒ කියන්නේ paid කියන එක. Google වල තමයි add කියන එක එන්නේ. මම දැන් Bing වල Bing එකේ add කියන එක තියෙනවා. ඕව දෙක තමයි example එකක් විදිහට කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඇයි අපි search engine optimization එක use කරන්නේ? අපි search engine optimization use කරන අපි කලින් කිව්වා වගේ අපිට ලොකු audience එකකට අපේ website එක යවන්න ඕන. අපිට ගොඩක් සල්ලි හම්බ කරගන්න ඕන. අපිට හොඳ market කරන්න ඕන ලොකු broad audience එකකට. ඒ දේවල් ඒ හින්දා තමයි ඒකටයි y කියන එකට උත්තරේ තමයි ඒ හින්දායි අපි search optimization use කරන්නේ. අර දැන් මෙයාන කොහෙදද අපි use කරන්නේ කොහෙදද search engine optimization අපි ගත්තොත් එහෙම අපි අලුත් startup එකක් පටන් ගන්න අපි අලුත් product එකක් කරනවා. එතකොට ඒක ගැන මිනිස්සු දැනගන්න. එතකොට අපිට අර optimization දේවල් වලින් අපේ site එක ගොඩක් rank කරගන්න පුළුවන්. මේ එතකොට ඒත් එක මිනිස්සුන්ට දැනගන්න පුළුවන්. මිනිස්සු අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න හරි ලේසි. ඒක අර උඩටම ඇවිල්ලා තිබ්බොත් ඒගොල්ලෝ බලන්නේ ඒක අපි කවුරුත් pagination තිබ්බට මම හිතන්නේ කවුරුත් pagination වලින් පහෙන් දෙක තුනමත් බලනවා ඇති කියලා. පළවෙනි page එක විතරනේ බලන්නේ. එතකොට අර ඉල්ලුම හොඳට ගන්න පුළුවන් මේ හොඳ SEO එකක් කරොත් එහෙම. ඊට පස්සේ කොහොමද SEO කරන්න කියලා අපි ඉස්සරහ slides වලදී මම කියන්නම්. හරි. තවත් මොනවද ප්‍රශ්න තියෙනවද? නැහැ. hello. continue කරන් යන්නද? හරි continue. okay. ප්‍රශ්න තියෙනවා නම් හරි. දැන් ඔහොම ගියාට පස්සේ
දැන් අපි දැන් සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් අපි දැන් ගොඩක් මෙතන මේ ස්ලයිඩ් එකේ වෙන ගොඩක් සර්ච් එන්ජින්ස් න Google Yahoo තව මේ ජපාන් වලම ගොඩක් ඒවල් තියෙනවා. එතකොට මෙහෙම තියෙද්දි අපි Google ම ඔප්ටිමයිසේෂන් වලට යූස් කරන්නේ. ඒක රීසන් එක තමයි දැන් මේක මම 1990 ගණන් 98 වගේ පටන්. එතකොට ඒ කාලේ ඉඳන් Google එකේ චුට්ට අනිත් සර්ච් එන්ජින් උත් තියෙද්දි ඇවිල්ලා දැන් මේක ලෝකේ වටේම ගොඩක් මිනිස්සු භාවිතා කරන සර්ච් එන්ජින් එකක් වෙලා තියෙනවා. මේක ස්ටැටික්ස් උත් තියෙනවා. මේ ඒප්‍රිල් වෙද්දිම ඒකේ මාකට් ෂෙයාර් එක 98ට වඩා වැඩි. අනිත් ඒවල ගොඩක් අඩුයි. 5%ක්වත් නැද්ද? ඊටත් වඩා අඩුයි. එතකොට මේක මිනිස්සු මෙච්චර ඉන්වෝල්ව් වෙලා තියෙනවා නම් මේක මිනිස්සු ගොඩක් කට්ටිය පිළිගන්නවා. ඒගොල්ලෝ කියන්නේ මේක ඒගොල්ලෝ පිළිගන්න හේතුව තමයි මේක ගොඩක් මේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට හරි උත්තර දෙනවා. එතකොට මේකට ලොකු ඔඩියන්ස් එකක් ඉන්න හින්දා අපි අපේ සයිට් එක ඔප්ටිමයිස් කරන්න මේ සර්ච් එන්ජින් එක යූස් කරන එක ඩවුට් එකක් නැහැ. එතකොට ඒකයි අපි Google සර්ච් එන්ජින් එක යූස් කරන්නේ අපේ ඔප්ටිමයිසේෂන් එක කරන්න. අනිත් ඒවාට ඕනනම් කරන්න පුළුවන්. නමුත් අපිට අපේ ඕන දේ කරගෙන නැති. අපිට සම්පූර්ණ අපි ලොකු ඔඩියන්ස් එකකට ගන්න බැරි වි. අපිට ඕන Yahoo වලට try කරන්න පුළුවන්. නමුත් අපි Google try කරන්නේ මේක දැනට වෙද්දී ලෝකේ ගොඩක් කට්ටිය දන්නවා, ගොඩක් කට්ටිය විශ්වාස කරනවා. එතකොට අපේ සයිට් එකත් මේක through ගියොත් අපිට හොඳ ඉන්කම් එකක් හරි අපේ goal එක සක්සස් කරගන්න පුළුවන් කියලා අපිට හිතන හින්දා තමයි අපි Google select කරගන්නේ. ඊට පස්සේ කියන්න කොහොමද Google search එක වැඩ කරන්නේ කියලා. හරි. මේක ඇත්තටම complicated. නමුත් ගොඩක් ටිකක් complicated. නමුත් තේරෙන විදිහට කියන්න මෙහෙම. මේක use කරද්දී මෙහෙමයි කරන්න. අපි මුලින්ම වෙබ්සයිට් එකක් තියෙනවා නම් අපි වෙබ්සයිට් එක මුලින්ම Google ට කියන්න ඕනේ. මම අලුතෙන් වෙබ්සයිට් එකක් හදනවා අලුත් මොකක් හරි kamal.com කියලා වෙබ්සයිට් එකක් මම හදනවා. මම ඒක Google ට කියන්න ඕනේ මම මෙන්න මේ වෙබ්සයිට් එක හැදුවා කියලා. එතකොට එයා දන්නේ නැත්නම් එයා දැන් මම වෙබ්සයිට් එකක් හදලා හොස්ට් කරාට පළියට Google දන්නේ නැහැ මෙන්න මේ වෙබ්සයිට් එක තියෙනවා කියලා. එතකොට අපි වෙබ්සයිට් එක මම හැදලා කියලා Google ට දන්වන්නේ අපි එයාට Google search console කියලා තියෙනවා. අපි ඒකට වෙබ්සයිට් එක දාන්න ඕනේ. නැත්නම් සිම්පල්ම ගත්තොත් එහෙම අපි මේ submit URL කියලා Google එකේ අපි එහෙම submit URL type කරාට පස්සේ එතන URL එක නේ ඒකට දාන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට දැන් එහෙම තමයි අපි search engine එකට මේ search console එකට අපේ URL එක يعني වෙබ්සයිට් එක දාන්න ඕනේ. ඊට පස්සේ දැන් Google ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. මේ ඔය ස්පයිඩර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකටම Google ස්පයිඩර් කියන ප්‍රෝග්‍රෑම් එකට තමයි Google crawler කියලා කියන bot කියලා කියන මේ තුන් දෙනාම එකම නමකින් කියන්නේ. එතකොට මෙයා මොකද්ද මේ කරන්නේ? මෙයා මෙහෙමයි. දැන් අපි මුලින්ම මම එක්සැම්පල් එකක් පෙන්නන්නම්. YouTube වගේ ගත්තොත් එහෙම එකේ robot.txt හරි මෙන්න මෙහෙම දැන් මම මේ කියන්නේ Google එක කොහොමද වැඩ කරන්නේ Google search එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මම අර කිව්වනේ මෙතන ඉන්නවා කියලා Google හදපු ප්‍රෝග්‍රෑම් එකක් අර bot කෙනෙක් ස්පයිඩර් කෙනෙක්. එතකොට එයා කරන්නේ අපි අලුත් වෙබ්සයිට් එකක් දැම්මට පස්සේ එයා ගිහිල්ලා මෙන්න මේ robots.txt කියන ෆයිල් එක රීඩ් කරනවා. එතකොට මෙයාට මේ disallow කියන ඒවාට එයාට access කරන්න බෑ. ඒ කියන්නේ verify page, watch page ඒවට access කරන්න එයාට access කරන්න පුළුවන් එකම තැන තමයි මෙන්න මේ site map එක. එතකොට මෙන්න මේ site map එක ගිහිල්ලා බැලුවොත් එහෙම මෙන්න මේ site map එක තමයි එයා රීඩ් කරන්න ගන්න. අර bot. ඒ කියන්නේ අර spider කියන එක නා site map එක තමයි රීඩ් කරන්නේ. එතකොට මේ crawling එකේ මොකද්ද කියන්නේ? crawling එක කියන්නේ එයා අපේ site අලුත් website එක එයා ඒකම මේ crawl කරලා කියනවා කියන්නේ ඒකටම සමාන copy එකක් එයා server එකේ හදා ගන්නවා. මේ spider ගිහිල්ලා එයාම crawl මේ ටිකම crawl කරනවා කියන්නේ අරකම සමාන copy එකක් ඒගොල්ලන්ගේ server එකේ හදා ගන්නවා. මේ spider. ඒ කියන්නේ එයා හැම අර site map එක through හැම page එකකම ගිහලා ඒ හැම එකම copy එකක් හදා ගන්නවා. ඊට පස්සේ copy එක හදාගෙන ඕන යම්කිසි pattern එකකට අනුව ඒ ටික index කරනවා. ඔය index කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ database එකේ save කරන එක. හරි. දැන් normal ගත්තා website එක දාන ඊට පස්සේ ආයෙක ගිහිල්ලා ඒක site map එකට ගිහිල්ලා ඒ ටික pages ටික ඔක්කොම crawling කරන save කරගන්න අපේ එක තියෙද්දි මේගොල්ලන්ගේ වෙනම server එක save කරගන්නවා. save කරගත්තට පස්සේ යම්කිසි pattern එකකට අනුව ඒ ටික index කරන කියන්නේ database එක save කරගන්නවා. ඔය ටික හරි. දැන් අපි හිතන්නකො normal example එකක් අපි ගමුකෝ දැන් user හරි ඒක index කරගත්ත කියන්නකො. එහෙනම් තමයි normal මේ අලුත් page එක දැම්මම ගිහිල්ලා scroll කරලා මේ index කරගන්න.
ඊට පස්සේ මම Google එකේ නිකන් සර්ච් මේ නිකන් එකක් ටයිප් කරනවා චොක්ලට් කේක් කියලා. එතකොට චොක්ලට් කේක් එක කොහොමද මට හොයලා දෙන්නේ? ඒක මෙහෙමයි කරන්නේ. අපි ඇත්තටම සර්ච් එන්ජින් එකේ අපි දැන් අපි Google සර්ච් එකේ මෙහෙම ගිහලා ගහනවානේ. අපි නිකන් මොකක් හරි කා කියලා ගහමු. එතකොට මෙන්න මෙහෙම කා කියලා ගහද්දි මෙන්න මේ ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ මම මේ වෙන වැඩේ තමයි දැන් කියන්නේ. එතකොට අපි ඇත්තටම මේ කා කියලා හොයන්නේ ඒගොල්ලන්ගේ ඉන්ඩෙක්ස් එක. අපි හැම පේජ් එකකටම Google ලා ඉන්ඩෙක්ස් එකක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මම මේ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ වෙබ් පේජස් ටික තියෙන ඊට පස්සේ ආ ගිහලා අර ඩේටාබේස් එකේ ඉන්ඩෙක්ස් කරලා තියා ගන්නවා මේ පේජස්. අර ක්‍රෝලින් කරලා ගත්ත පේජ් ස්පයිඩර්ස් ලා කියලා ක්‍රෝලින් කරලා ගත්ත පේජස් ටික ගිහලා ඉන්ඩෙක්ස් කරගන්න. ඒ ඉන්ඩෙක්ස් කරගෙන ඔන්න දැන් තමයි අපේ SEO එක යූස් වෙන්න හදන්නේ. ඒතර ඉන්ඩෙක්ස් කරාට පස්සේ දැන් මම ටයිප් කරනවා ගොන් චොක්ලට් කේක් කියලා. ඒ චොක්ලට් කේක් එකට ගැලපෙන්න. එයා හොයන චොක්ලට් කේක් කියන කීවර්ඩ්ස් තියෙනවා මගේ පේජ් එකේ. ඒකටම ලින්ක් වෙච්ච තව බෑක් ලින්ක්ස් එහෙම තියෙනවා. මේකලගේ ඉන්ටර්නල් රෙෆරන්සස් තියෙනවා. ඊට පස්සේ URL එක කොහොමද URL එකේ කීවර්ඩ්ස් තියෙනවා. ඒ කන්ටෙන්ට් එක ගොඩක් රිච් කන්ටෙන්ට් එකක්. ඒ අර SEO ඔප්ටිමයිසේෂන්ස් ඒගොල්ලෝ අර මේ ඉන්ඩෙක්සස් වලදී බලනවා. බලලා තමයි අර රෑන්ක් ඇල්ගොරිතම් එක අතර රෑන්කින් ඇල්ගොරිතම් එක ඊට පස්සේ අර මේ අනිත් වෙන වෙන වෙබ්සයිට්ස් මේ අර මේ වෙබ්සයිට් එක මේ රිෆර් කරලා තියෙනවා. ඒ දේවල් වලින් තමයි අර මේ ඒගොල්ලන්ගේ ඇල්ගොරිතම් එකට ඕන ඉන්පුට්ස් ටික හදාගෙන ඊට පස්සේ තමයි යන්න අපිට රිසල්ට් එකක් විදිහට අර මිලි සෙකන්ඩ්ස් ගානකින් අවුට්පුට් එකක් එන්නේ. එතකොට ඉන්ඩෙක්ස් අපි අතන ඉන්ඩෙක්ස් එකක් තමයි Google search කරනවා කියලා කරන්නේ. ඉන්ඩෙක්ස් කරා ඊට පස්සේ search engine optimization එක අතනම use වෙන්නේ මේ ඉන්ඩෙක්ස් ඉඳන් රෑන්ක් කරද්දී තමයි අපේ search engine optimization ඒවා ටික use වෙන්නේ. අපි හරියට keywords තැන් වල දාලා තියෙනවද? හරියට side map එක හරියට pages ටික හදලා තියෙනවද? හරි content එකක් තියෙනවද? එහෙම තමයි ඔතන රෑන්ක් වෙලා අපිට අන්තිමට output එකක් එන්නේ. මේක තමයි normal basic Google search engine එක කියන්නේ search එක වැඩ කරන විදිය. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? රහන් මේ අර ක්‍රෝලින් එක පටන් ගන්න අපි සයිට් එකේ පැත්තේ ඉඳලා හරි ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තේ ඉඳලා මොනවා හරි Google එකට ෆීඩ් කරන්න ඕනද නැත්නම් ඒක ඔටෝමැටිකලි ෆෙච් වෙනවද? නෑ අපි ඒක දැන් අපි ගත්තොත් එහම අපි මම try කරේ නේ අපි ගත්තොත් එහම මෙතන submit URL කියලා search කරාට පස්සේ මෙන්න මෙතෙන්ට එනවාද මෙන්න මේක වෙන submit URL මෙහෙම ගත්තට පස්සේ මේ මෙතෙන්ට අපිට මේ අපේ දාන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක. ඊට පස්සේ තමයි crawling එක වෙන්නේ. ඒක ඔටෝමැටික් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම බලපු විදිහට මේ ඊට පස්සේ තමයි අපි සයිට් එක දැම්මට පස්සේ තමයි crawl කරන්නේ. හරිද? හරි got it. මල්ලි ඉන්ඩෙක්සින් එක වෙන්නේ ඒ කියන්නේ අපි search Google එකේ මොනවා හරි search කරද්දිත් ඒ indexing ranking මොනවා හරි වෙනවද නැත්නම් indexing and ranking already වෙලා තියෙන එකක්ද අපි search කරන්නේ නෑ මේ අපි මම දන්නේ නැහැ තව ටිකක් මේක ඔප්ටිමයිස් කරලාද තියෙන්නේ කියලා මේ ඒක අපි බලන්න ඕනේ. නමුත් වෙන්නේ නම් normal අපි search කරද්දී තමයි මේ index එක බලලා තමයි මොකද index ranking කලින් වෙලා නැහැ. අපි search කරද්දී තමයි indexing ටිකට ගිහිල්ලා මේ එතනදී තමයි අර optimization techniques use කරලා ඒගොල්ලෝ ඒ ටික ගන්න. ඒ කියන්නේ එතකදී තමයි අර මේ SEO දේවල් මේ index search වෙලා තියෙන save වෙලා තියෙන තමයි මේ ඕන quality ටික pages ටික අරගෙන පස් තමයි rank කරන්න ගන්න. අපි හොයන වෙලාවදී කලින් වෙලා තියෙන්නේ නැහැ ඒක. Rehan, correct me if I'm wrong. Maybe you are correct. ඔයාගේ අර පස්ස slide වල ඒක තියෙනවද දන්නේ. රෑන්කින් කියන එක ටයිම් ටු ටයිම් අප්ඩේට් වෙන එකක් නේ සාමාන්‍යයෙන්. එතකොට අපි හිතමු මේ දැන් අපි කා කියලා සර්ච් කරාම රිසල්ට්ස් 100ක් විතර එනවා නම් ඒකෙන් අපි ක්ලික් කරන රිසල්ට්ස් එක අනුව රෑන්ක් වෙනස් වෙනවනේ. ක්ලික් කරන එක අනුව රෑන්ක් එක වෙනස් වෙනවා. ඔව් වෙන්න පුළුවන්. මොකද මේ ඔය රෑන්කින් ඇල්ගොරිතම් එකට ගොඩාක් ඉන්පුට්ස් ගන්නවා. ඒ කියන්නේ ඒක ඇත්තටම දැන් මම ඒගොල්ලොත් එක්ක සමාන කතා කරාම ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ බේසික් ටික කියන්නේ ලින්ක් වෙනවා. ඇත්තටම මේ අර දැන් අකිවන්නේ දැන් කොහමද අර අපි ක්ලික් කරපේ ගන්න ඔව් ඒකේ ඇත්තටම මේ ට්‍රැෆික් එක ඔක්කොම ඒගොල්ලෝ කන්සිඩර් කරනවා. මේකේ තියෙනවා මේ බවුන්ස් රේට් වෙනම අපිට ඔප්ටිමයිසේෂන් ටූල්ස් වලින් බලන්න පුළුවන්. මේ හැමදේම මේගොල්ලෝ බලනවා. මේ අපි ඒක hello සතිකය yeah got it hello okay ද yeah got it okay algorithm එක okay can මතකයි මම ඔයාලට මෙතන අපේ මොකටම ෂෙයා කරන්න ඕනේ
අර රෑන්කින් කියන එක මම හිතන්නේ මේ හැම සර්ච් එකකටම ඒගොල්ලෝ දෙන රිසල්ට්ස් එක ඒගොල්ලෝ මැච් කර ගන්නවා මෙන්න මේ සර්ච් රිසල්ට්ස් එකට බෙස්ට් මැච් කියන ඒවා මොකක්ද කියන එක රෑන්ක් කරනවා ආයි. ඒකට හැම සර්ච් එකකටම දෙන රිසල්ට්ස් එකේදී අර වගේ බවුන්සින් විසිට් කවුන්ට් එක පේජ් අය ඔක්කොම ආය රීකන්සිඩර් කරලා මම හිතන්නේ කන්ටිනියස්ලි රෑන්ක්ස් වෙනස් වෙනවා ඇති. ඔව් එහෙනම් මම ඇත්තට මේක ඩීප්ලි ඔව් අනිවාර්යෙන් මේක මේ ඔය ඇත්තටම මේ දන්නවා නැති මම ලොකුවට මේක දන්නේ නැහැ මේ දවස් ටිකේ තමයි ස්ටඩි කරේ මේ අර මිස්ටේක්ස් එන්න පුළුවන් මට හිතෙන්නේ නෑ ඔකේ පොයින්ට් එක කරෙක්ට් එකයි මම මට හරි ඕකේ මේ ඕකේ කියන්නේ ඔව් ඒක දැන් වෙබ්සයිට් එක ඕල්රෙඩි රෑන්ක් වෙලා නෙවෙයිනේ තියෙන්නේ අපි සර්ච් එක සර්ච් කරාට පස්සේ නේද එවල නේද රෑන්ක් එක හදාගන්නේ අර කන්ඩිෂන්ස් ටික චෙක් කරලා ඔව් අපි සර්ච් කරාට පස්සේ තමයි රෑන්ක් එක හදාගන්නේ මේ ඇත්තටම මේ ලොකුවටම දන්නේ නැහැ මට අර මේ ප්‍රූව් කරන්න බෑ මෙහෙම වෙන්නේ කියලා. නමුත් මම බලපු වීඩියෝස් එක මම බලපු බ්ලොග්ස් එක අනුව නම් අපි ගත්තට පස්සේ තමයි රෑන්ක් වෙන්නේ. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ කියලා සේව් කරලා තියාගන්න නැහැනේ මේ පළවෙනි මේක රෑන්ක් 1 2 එහෙම කියලා තියාගන්න නෑ එහෙම තියාගන්නේ මට තේරෙන විදිහට නෑ මම දන්නේ අර මේ අපි හැම කීවර්ඩ් එකකටම රෑන්කින් එකක් තියෙනවා. ඒක අපි ගහන සර්ච් එක අනුව වෙනම රෑන්කින් එකක් කරනවා. මේ පේජස් අනුව ඒක පැටර්න් එක බලලා එහෙම එකක් කරන්නේ. ඔව් මේක ඇත්තටම මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් මේ එහෙම වෙනවා ඇති. මම මේ ඇත්තටම මේක ගොඩාක්ම ඉන් ඩීටේල්ම කියේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. මේ එක්සිස්ට් කලින් රෑන්ක් කරලා තියාගෙන ඊට පස්සේ තව දේවල් බලන්න ඇති. රහනේ කියන අපි කා කියලා දෙපාරක් සර්ච් කරොත් එහෙම අර එන මේ අපිට සර්ච් ලිස්ට් එකේ එන ඕඩර් එක වෙනස් වෙන්න පුළුවන් නේ. දෙපාරෙම එකම ඒක මෙහෙමයි. ඔව් සමහරවිට එක සැරේක වෙන්න පුළුවන්. නමුත් ඔය කියන එක දැන් මං කා කියලා සර්ච් කරාදී මෙහෙදී මේ එකම වෙලාවේ සර්ච් කරන සමහරට එකම දේ වෙන්නත් පුළුවන්. නමුත් අපි දැන් ඉන්න ලොකේෂන් මතත් ඒ හැමදේම මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ මම මෙහි ඉඳන් සර්ච් කරාට කා කියලා වාව ඉඳන් සර්ච් කරුවා කා කියලා දෙන්නට දෙකක් එන්න පුළුවන් මට හිතෙන්නේ. ඒ තියෙන ටොපික් එක දැන් රෑන්ක් කෙනෙක් හරියට තමයි. ඔව් එහෙම වෙන්න පුළුවන්. කෑෂ් බේස් එක වෙනස් වෙනවා ටයිම් ටු ටයිම්. ඔව් ගොඩාක් මේක මම අර පැරාමීටර්ස් මොනවද කියලා නමුත් මේ දේවල් ගොඩාක් ඒගොල්ලෝ කන්සිඩර් කරන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක normally අර අප්ඩේට්ස් වලින් එහෙම කියන අපි මේ දේවල් දැන් ඇල්ගොරිතම් එක වෙනස් වෙනවා නම් එහෙම ඒගොල්ලෝ normally අන්ත per year වගේ අප්ඩේට් එකක් ඒගොල්ලෝ එවනවා. ඒකේ ඒගොල්ලෝ තියෙනවා මේ අපි ගත්තොත් එම page වල ad blocks එහෙම තියෙනවා ඒ වයින් ads තියෙනවා ඒ වයින් කළා spam මොනවාද එහෙම වෙන්න පුළුවන් process එකක් ඇති අනිවාර්යයෙන්. clear ද ඒ ටික shape එකේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒකේ මෙහෙම උදාහරණයක් හැටියට ගත්තොත් එමෙද අපි ඔක මේ රෙජිස්ටර් කරලා URL එක ඊට පස්සේ crawling යනවනේ ස්පයිඩර්ස්ලා දාලා දැන් අපි දැන් නිවුස් වගේ සයිට් එකක් ගත්තම ඒක කන්ටෙන්ට් එක අප්ඩේට් වෙනවනේ දැන් උදාහරණයක් හැටියට අපිට බ්‍රේකින් නිවුස් එකක් මොකද මේ හිතන්න මොකක් ප්ලේන් එක කඩගන්න කියලා අපි එතකොට ඒ වගේ එකක් ගෙවුවට පස්සේ ඒවත් එනවනේ සර්ච් එකට ගන්න මොකද නිවුස් සයිට් වල තියෙන කන්ටෙන්ට් එක අරගෙන එතකොට ඒවයි මේ අපි සයිට් එක අප්ඩේට් කරද්දී ආයි රෙජිස්ටර් කරන්න ඕනේද එහෙම නැත්නම් ඒවා ඔටෝමැටිකලි ගන්නවද ඒ ටික නම් මට ආන්සර් දෙන්න තව චුට්ටක් බලන්න ඕනේ. කියන්නේ චුට්ටක් ඔය කියන්නේ තව චුට්ටක් ඒක බැලුවොත් ඒකට ආන්සර් දෙනවා. මම දන්නේ නැතුව මම ඒක ලොකුටම කියන්න දන්නේ නැහැ. මොකද ඒකට අනිවාර්යෙන් දෙයක් ඇති එහෙම කරගන්න. ඕකේ ඕකේ. මේක ඒකවා පොඩි නෝට් එකක් දාගන්න. මොකද ඒ වගේ අර ඩයිනමික් කන්ටෙන්ට් වලට කොහොමද රෑන්කින් ඉන්ඩෙක්සින් කරගන්න කියලා එක පොඩ්ඩක් වැදගත්. ඕකේ. මම නෝට් එකක් දාගන්න. ඕකේ. තියනවා එතන අර ඩයිනමික් කන්ටෙන්ට් එකට ආපු ප්‍රශ්න මම නිකන් ඇඩ් කරන්නම්. සිමෙන්ටික් වෙබ් වල RDF කියලා අපි ෆ්‍රේම්වර්ක් එක යූස් කරනවා ඉන්ඩෙක්ස් කරද්දී. එතකොට දැන් එයා ඉන්ඩෙක්ස් කරද්දී ඒ ටැග්ස් එහෙම බලලා තමයි දැන් ඔයා සර්ච් කරොත් රෙස්ටොරන්ට්ස් නියර් මී කියලා ඔයා කියවනේ අර ලොකේෂන් එක අනුව ඔයාගේ සර්ච් රිසල්ට්ස් එක වෙනස් වෙනවා කියලා. ඒතකොට ලොකේෂන් කියන්නේ එක ටැග් එකක් RDF එක. අන්නේ සමහරට එහෙම වෙනස් වෙන ඉන්ඩෙක්ස් කරද්දී ඒවා බලලා මේ ඩයිනමික් කන්ටෙන්ට්ස් වෙනස් වෙන්නත් පුළුවන්. ඔව් මම නෝට් එක දාගත්තා. මේ හරි. මේ ගොඩක් දේවල් තියෙනවා මේකට මේ ඉම්පැක්ට් වෙන්න පුළුවන්. ඒක මේ චුට්ටක් තව බලන්න ඕනේ. හරිද මම කන්ටිනියු කරන් යන්නද? හරි මම. ඕකේ හරි. ඊට පස්සේ
දැන් අපි සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කරන කලින් බලන්න මොනවද Google බලාපොරොත්තු වෙන්නේ අපේ page එකකින් ඒගොල්ලන්ට හොඳටම රෑන්ක් කරන්න කියලා. එතකොට ගත්තොත් එimhe ඒගොල්ලෝ අපිට කියන ඒගොල්ලන්ගේ Google updates බලන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලන් වෙනම රේට ගයිඩ්ලයින් එකක් තියෙනවා. දැන් මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් තියෙන ඒ ගයිඩ්ලයින් එක මේ අවුරුද්දේ ගයිඩ්ලයින් එකේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඊට මේ කන්ටෙන්ට් එක, ඒ කියන්නේ මේ expertise, authoritativeness, ඊට trustworthiness, ඒ කියන්නේ ගත්තොත් එimhe විශේෂ මොනවද තියෙන අපේ කන්ටෙන්ට් එක. ඊට පස්සේ ඒක කාටට authorize කරලාද තියෙන, ඒක විශ්වසනීය බව කොහොමද, ඒ කන්ටෙන්ට් එක ඔයගොල්ලෝ ගොඩක් ලොකුවටම බලන. ඒකේ තියෙන කීවර්ඩ්, ඒ කියන්නේ කොච්චර මේ සයිට් එක රිච් සයිට් එකක්ද කියන එක, ඒ කියන්නේ ඕගනයිසේෂන් කොහොමද ඒකේ කන්ටෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ වගේ ඒ වගේ දේවල් ගොඩක් Google බලනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ මේක අපි දැන් සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් ටෙක්නික්ස් බැලුවොත් එහෙම මේ ටෙක්නික්ස් කොටස් දෙකකට අපිට හදන්න පුළුවන් ඔප්ටිමයිස් කරද්දී. එකක් තමයි on page search optimize engine optimization කියන්නේ. එතකොට මෙතන මේ on page කියන්නේ අපි අපේ site එක, අපේ page එකේ ඇතුළත අපි කරන changes optimization. ඒ කියන්නේ අපි ගත්තොත් keyword එක දාන්න, අපිට internal referencing කරන්න, image එකක් හරි video එකක් හරි දාන්න, ඒක optimize කරලා දාන්න. ඊට පස්සේ තව ගත්තොත් එහෙම මොකක් හරි logo එකක් දා ඒකත් හරි image, ඊට පස්සේ අපි site map එකක් කරනවානේ, ඒක හරි ලස්සනට පිළිවෙලට organize කරලා මේ structure කරලා තියන්නේ. ඒ දේවල් තමයි on page search engine optimization කියන්නේ. ඊට පස්සේ off page search engine optimization කියන්නේ අපි වෙන resource එකක් through අපේ site එක link කරලා තියෙනවා. ඒ කියන්නේ link කරලා තියෙන අපේ refer කරලා තියෙන. ඒ කියන්නේ හිතන්නකෝ මම මගේ වෙන blog එක, medium article එක හරි නැත්නම් මගේ වෙන site එක හරි මගේ දැන් මට මේ ranking වලට ඕන site එක link කරලා තියෙනවා. දැන් ඒක ගැන රිෆර් කරලා තියෙනවා. එතකොට ඒක තමයි මගේ සයිට් එකට එළියෙන් තියෙන බලපෑම්, මේ එළියෙන් තියෙන ලින්ක්ස් තමයි මේ එළියෙන් කරන්න පුළුවන් ඔප්ටිමයිසේෂන් තමයි off page optimization කියන්නේ. එතකොට මේ තව කට්ටිය මේක ටෙක්නිකල් search engine optimization කියලාත් කියනවා. ඒක ගොඩක් කට්ටිය on page ඇතුළටම දාලාත් කියනවා. එතකොට basically ගත්තොත් on page off page කියලා තමයි දෙකක් තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ on page optimization ගැන බැලුවොත් ගොඩාක් තියෙනවා. මෙතන සමහරක් තියෙන්නේ හොඳමයි කියලා හොයාගත්ත ටිකක්. එතකොට මේක එකක් තමයි title tags, ඒ කියන්නේ meta tags, meta description වගේ දාන්න පුළුවන් නම්. ඊට පස්සේ keywords කොච්චරක් අපේ website එක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අපි search කරන keyword එක අපේ content එක ඇතුළේ කොච්චර තියෙනවා. ඊට පස්සේ අපි site map එක කොහොමද organize කරලා තියෙන site map එකක් තියෙනවා. ඊට පස්සේ URL එකේ කොහොමද අපි component හදලා තියෙන්නේ, ඒක දිග URL එකක්ද පොඩි URL එකක්ද simple ද. ඊට පස්සේ image use කරනවා නම් අයන් හරි ඉස්සෙල්ලා වගේ reference link ඇතුළේ use කරලා තියෙනවා නම් ඒ දේවල් තමයි on page එක ඇතුළට යන්නේ. දැන් අපි in detail බලුවොත් ඒක හරි on page මේක කියද්දිම අර content එක තමයි මෙතනත් කියන්නේ original content එකක්, හොඳ original content, rich content එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන දේවල් තියෙනවා. අපි normal website එකක් හදද්දී ඒක අපි design කරනවා හොඳට, ඒක UX හොඳට කරනවා, technical අපි ගත්තොත් ඒක server side rendering, client side rendering අපි ඒව consider කරනවා. ඒතර මෙතන කියන්නේ ඒ වගේම අපිට මෙතන බලන්න මේ relevant content කියන හින්දා ඒකේ තියෙන originality එකයි, keywords කොහොමද use වෙලා තියෙන එකයි, මේ sites කියන්නේ structure එක කොහොමද අපි හදලා තියෙන්නේ. මගේ body එක කියන්නේ අතොත් එහෙම home page එක මෙතන දාලා ඊට පස්සේ about us නැත්නම් content ඒ කොහොමද අපි ඒව මේ organize කරලා තියෙන විදිහත් මෙතන බලනවා. මේ උඩ නිකන් දාලා තියෙන්නේ normal අර මම දැන් ඉස්සරහට කතා කරන්න ඒවා ටික තමයි title tag මොනවද, URL කොහොමද, content meta description ආරම කොහොමද කියලා තමයි මෙතන නිකන් image එකක් වගේ තියෙන්නේ. අපි දැන් title tags කියන්නේ meta description ඒවා බැලුවොත් මෙතන තියෙන්නේ normal අපි දාද්දි මෙන්න මේ අපේ keyword එකම මේ title එකකට තියෙනවා නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ranking වලට එහෙම indexing ඉතින් ranking වෙද්දි මෙන්න මේ දේවල් තමයි consider කරන්නේ. ඊට පස්සේ h1 tag, h2 tag ඒවා බලන්න. ඊට පස්සේ meta description එකේ එහෙම අපේ keyword දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා කියනවා. එතකොට මේක තමයි normal code snippet වගේ පෙන්නනවා තියෙන්නේ. ඊපස්සේ මෙතන ඔක්කොම තියෙන මේ tags තමයි meta tags, title, description වගේ තමයි මෙතන මේ තියෙන දා. ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් තුන්වෙනි එක කියන්නේ keyword density. මේ keyword එක ලොකුම කියන්නේ 90%ම කට්ටිය consider කරන තමයි indexing rank කරද්දී මේ keyword
කොහොමද මේ මගේ වෙබ් පේජ් එකේ තියෙන්නේ කියලා. එතකොට මේක ගත්තමත් මේක කියන්නේ අපිට මේ Google Trends වගේ tools තියෙන අපිට ඒ වලින් බලන්න පුළුවන් මොන keywords මිනිස්සු search කරන්නේ. දැන් අපි ගත්ත අපේ exchange මොකක් හරි එහෙම financial site එකක් නම් මිනිස්සු ඒ කියන්නේ Kuwait වල කට්ටිය මොන දේවල්ද search කරන්න කියලා එහෙම ඒ කියන්නේ ඒකේ තියෙන trend එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ trend එකට යන්න අපිට අපේ keywords අපේ content එක ඇතුලේ දාන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මෙයා කියන්නේ Google suggest කරන්නේ මොනවද? ඊට පස්සේ question based keywords බලන්න හැමතිස්සෙම. ඊට පස්සේ තව එක trick එකක් තමයි මෙයා කියනවා මේ long tail keywords use කරන්න කියලා. එතකොට මෙතන මේ percentage උත් පෙන්නලා තියෙනවා කොහොමද මේ search කරන්න කට්ටිය කියලා. ඊට පස්සේ අතොත් එහෙම long tail to මේ long tail කියන හැම meaning එක සාමාන්‍යයෙන් වචන 3-4ක්වත් දිගට keyword එකක් දාන්න පුළුවන් එකට යන keyword එක ගොඩක් හොඳයි කියලා තමයි එතන කියන්නේ. ඒක තමයි keyword density එකෙන් mean කරන්න ඕනේ මට. ඊට පස්සේ තමයි site map එක. site map එක කියන්නේ ගොඩාක්ම important දෙයක්. දැන් අපි ඉස්සෙල්ලා අතන බැලුවා spiders කියන්නේ crawling එකේ spiders ලා ගිහිල්ලා මුලින්ම බලන්නේ site map එක. එතකොට site map එක බලද්දි මේ site map එක arrange කරලා තියෙන විදිය කොහොමද? මගේ හැම site එකම ඉක්මනට link වෙනවා. මේකවල මේක crawling කරගද්දි මේක ඔක්කොම cover වෙන්න, ඒ කියන්නේ හැම එකම ගාන්ට structure වෙලා තියෙනවනේ. ඒක ලොකු opportunity එකක් වෙනවා අපිට මේ අපේ site එක මේ ඉක්මනට rank කරගන්න. ඒතකොට මෙතනත් ගන්න කියන්න ඕනේ දැන් site map එකක් හදද්දි මේක අපිට මේ HTML වලින් හදන්න පුළුවන්, XML වලින් හදන්න පුළුවන්. නමුත් bot ගොඩක් රීඩ් කරන්නේ XML හින්දා XML site map එකක් හදන්න පුළුවන් නම් ඒක ගොඩක් plus point එකක් කියලා තමයි SEO වලදී කියන්නේ. තියෙනවා properly link our web crawlers can usually discover the most of the site. හරියට link වෙලා තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි search optimization විදියට ගන්න. ඒතකොට අපි site map එකත් consider කරන්න ඕනේ SEO technique එකක් විදියට. ඊට පස්සේ අපේ URL එක කොහොමද structure කරගන්නේ කිව්වොත් මෙතන පොඩි cheat sheet එකක් තියෙනවා moz කියන website එකෙන් දාන්නේ. මේ ගොඩක් කට්ටිය refer කරන එකක් තමයි moz වගේ Google එකට ගියාට පස්සේ ගොඩක් කට්ටිය refer කරන එක තමයි moz කියන එක. ඒගොල්ලෝ ගොඩක් මේ search engine optimization ගැන ගොඩක් details, ගොඩක් blogs, ගොඩක් education එහෙම දෙන මේ guide එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගෙන්. ඊට පස්සේ මෙතන මේ URL එක consider කරාමත් පුළුවන් නම් URL එකෙත් අපිට අර අපි keyword density හොයත් keywords add කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඒකත් අපේ ranking වලට. ඒක ඊට පස්සේ අර කියන තියෙන වගේ simple විදිහට තියෙනවා නම් ඊට පස්සේ අපේ page site එක ගැන proper idea එකක් ගන්න පුළුවන් වෙන keyword දාන්න පුළුවන් තවත් හොඳයි. ඊට පස්සේ තව තියෙනවා lower case letters use කරන්න. ඒ දේවල් ටික තමයි URL එක ඇත්තටම මේ හැම SEO ටෙක්නික් එකක්ම in detail කතා කරන්න පුළුවන් දවසක් විතර. කියන්නේ මේ හැම දෙයකම ගොඩාක් deep තියෙනවා. හරියටම ගැලපෙන එක හොයාගන්න පොඩ්ඩක් research කරන්නත් ඕනේ. ඒක චුට්ටක් learning curve එකකුත් තියෙනවා. ඊට පස්සේ image ගත්තොත් අපි site එකට image එකක් දාද්දී මෙතන කියන විදිහට මේ alt tag එක ඇතුලේ පොඩ්ඩක් ඒක ගැන descriptive ලියන්න පුළුවන් නම් මේ ඒකේ අපිට අර search කරන මොකද මෙයා ඔය bot search කරන්නේ HTML static content එක. එතකොට ඒකේ අපිට මේ අර keywords නේ search කරන්නේ. එතකොට මේ අපේ මේ alt tags වලත් keywords තිබ්බොත් එහෙම හරි lazy අපේ මේක අර කිව්වොත් එහෙම ranking algorithm එකට ගන්න. දැන් මෙතන මේ example එකක් තියෙනවා මේ man on escalator. ඊට පස්සේ ඒකම ආයි කියන්න පුළුවන් man walking on escalator. ඊට පස්සේ කියන man wearing backpack walking down escalator. දැන් ඇත්තටම කවුරුහරි search කරා කියන්නකෝ මේ wearing backpack කියලා. එතකොටත් මේ site එක එන්න පුළුවන්. ඒ කොහොම හරි මේක අර උඩට එන. කියන්නේ හදිස්සියේ පළවෙනි tag එක විතර දාලා දීදී මේ wearing backpack උවොත් මේක trigger වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ image එක මේක තියෙනවානේ. ඒ හින්දා මේ කියන්නේ image එක දාද්දිත් image එක මේ පුළුවන් නම් descriptive alt tags එම ලියන්න කියලා. තව දෙයක් තමයි අපි image videos එහෙම add කරොත් අපේ website එකට අර page loading speed එකටත් පොඩි impact එකක් තියෙනවා. ඒකත් අපි මේ අඩු කරගන්න, avoid කරගන්න චුට්ටක් බලන්න ඕනේ. එතකොට අන්තිම එක තමයි ඔව් ඔව්. අර URL path ගැන මල්ලි තව පොඩ්ඩක් in depth study කරන්න මේක අපිට ගොඩක් ඕනේ. හරි ඕකේ. ඒක පොඩ්ඩක් හරි ඕකේ.
ඊට පස්සේ අන්තිම එක තමයි ඉන්ටර්නල් රෙෆරන්ස් කියන එක. මෙතනත් ඇත්තටම මේ අපේ සයිට් මේකත් ක්‍රෝලිං වලට මොකද අපි හැම පේජ් එකම වගේ දාගන්න මේ ක්‍රෝලර්ස්ලට ලේසි. මේ පේජ් එක ලින්ක් කරගෙන අපේම සයිට් එකේ ඇතුලේ අපි මේ ඉන්ටර්නල් රෙෆරන්ස් දැම්මොත් එතකොට මෙයත් කියන්නේ මේ ඔය පේජ් එක ඇතුලේ යන්න එන්න හරි ලේසි ඉන්ෆර්මේෂන් හයිරාකි එකක් අපිට ලස්සනට පේනවා. මේක අතන UX පැත්තෙන් අපිට ගන්නත් පුළුවන්. ඒකත් අපිට මේ අර රෑන්කින් වලට එක කී එකක් කියලා තමයි ඉන්ටර්නල් රෙෆරන්ස් ඉන්ටර්නල් ලින්ක් තියෙන එකත් හොඳයි කියලා තමයි කියන්නේ. එතකොට මේ දේවල් ටික තමයි on page optimization කියලා තියෙන්නේ. මේ වල මොකක් හරි ප්‍රශ්නයක් තියනවද කාට හරි? තව ගොඩක් on page optimization තියෙනවා. මෙතෙන්ට හොඳටම බලලා මේ ටික ඕන වෙයි කියලා හිතලා දාලා තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ දක්වා අහන්න? එතකොට ඉන්ටර්නල් ලින්ක්ස් කියවම ඒක නිකන් වැඩි වෙන තරමට හොඳයි වගේද කියන්නේ? ඔව් ඉන්ටර්නල් ලින්ක්ස් ඇත්තටම වැඩි වෙන තරම මේ ලින්ක් කරගන්න එක හොඳයි. මේක හොඳට මේ එතකොට මේ ආයි දැන් අපි නෝමල් ගත්තොත් එහෙම දැන් කොහොම සයිඩ් මැප් එකකින් එක එක පේජස් වලට ලින්ක් කරනවා. එතකොට මේ පේජ් ඇතුලේ ලින්ක් වෙලා තියෙනවා නම් තව ලේසිනේ මේ ඒගොල්ලන්ට බලා ගන්න. මේ පේජ් එකේ ඉඳන් ඒකට රිලෙවන්ට් පේජස් වලට වගේ නේද? ඔව්. දැන් මේ එහෙම ඒකත් චුට්ටක් බලන්න. ඒ ඉන්ටර්නල් රෙෆරන්ස් වැඩි වෙන තරමට හොඳයි කියලා තමයි කියන්නේ. අර මොනවද මේ අර මේ ස්ට්‍රක්චර්ඩ් data කියලා තමයි SEO tool එකක් තියෙනවා නේ මේක. ඒක on page එකක්ද? structured data. ඔව්. structured data කියන එක set උනන්ද? එහෙමනම් set උන්නේ නැහැ. හරි. අපි අන්තිමට කතා කරමු. අවුලක් නැද්ද? ඔව්. ඕකේ. රහන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඔය ඉන්ටර්නල් ලින්ක්ස් කියපුවාම මේ ලින්ක් එක එයාලා කන්සිඩර් කරන්නේ අර මේ බ්‍රවුසර් ඒ කියන්නේ ඇඩ්‍රස් බාර් එකේ වදින ටෙක්ස්ට් එකද නැත්නම් එයාලා කන්සිඩර් කරනවද අපි සර්වර් එකෙන් ගෙන්නන මේ ඒ කියන්නේ URL එක DNS through ගිහලා ගෙන්නන scenario එකක් එයාලා මේ චෙක් කරනවද? එතකොට මොකද ප්‍රශ්න වෙන්නේ සමහර අපිට ලින්ක්ස් තිය ඒ කියන්නේ ලින්ක් එක කියන්න පුළුවන් අර සිංගල් පේජ් URL තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය යන්නේ වගේ scenarios වල කොහොමද දැන් හැන්ඩල් වෙන්නේ? ඒකත් ලොකුම අයිඩියා නැහැ. මම ඒක නෝට් කරගන්නම් තව ඉස්සරහට ඒක කියන්න. මට දන්නේ නැතුව මේ කියන්නේ මට කියන්න පුළුවන් ඔව් කියලා. නමුත් ඒක ස්ටඩි කරන්න නැතුව මට කියන්න බෑ මේ මෙහෙමයි වෙන්නේ කියලා. එහෙනම් ඕකේ thank you. තව මොන හරි ප්‍රශ්න තියෙනවද ඒක ගැන? on page optimization. හරි. ඊට පස්සේ මේ off page optimization ගත්තොත් එහෙනම් මෙතනත් අර කියන්නේ ඒ සයිට් එකේ නෙමෙයි සයිට් එකේ එළියෙන් ඉඳන් අපිට මොනවද අපේ තියෙන අපි මේ රෑන්ක් කරන්න හිතන් ඉන්න සයිට් එකට කරගන්න පුළුවන් දේවල් කියලා. එතකොට මෙතන මේ බෑක්ලින්ක් එක කියන්නේ ඒගොල්ලෝ on page on off page වල කියන හොඳම ටෙක්නික් එකක් කියලා තමයි කියන්නේ බෑක්ලින්ක් එක කියන්නේ. එතකොට මේ අපි දැන් බලමු බෑක්ලින්ක් එක. එතකොට මේ බෑක්ලින්ක් එක කියන්නේ වෙන රිසෝස් වෙන එකක් ලින්ක් එක through අපේ සයිට් එක ලින්ක් වෙන එක. එතකොට මේ බෑක්ලින්ක් එකේ කොටස් තුනකට මේ කඩලා තියෙනවා මෙතන. එකක් තමයි natural link එක. natural link එකක් කියන්නේ හිතන්න දැන් මම ලංකාවේ ඉන්නේ. මගේ සයිට් එකක් තියෙනවා. ඇමරිකාවේ හරි ඉංගලන්තේ හරි ඉන්න කෙනෙක් නැත්නම් ඉන්දියාවල හරි ඉන්න කෙනෙක් මගේ සයිට් එක රිෆර් කරලා එයාගේ බ්ලොග් එකේ හරි එයාගේ මොකක් හරි ඩිජිටල් මීඩියා එක මගේ සයිට් එක රිෆර් කරලා තියෙනවා. ඒතකොට ඒක natural වෙන දෙයක්. ඒතර මම යාට කියලාවත් මම යාට ෆෝස් කරලාවත් නෙමෙයිනේ යා මගේ link එක රිෆර් කරන්නේ. ඒතකොට ඒ වගේ දේවල් වෙනවා කියන්නේ ඇත්තටම මගේ link එක මගේ සයිට් එක ගොඩක් famous වෙලා වගේ දෙයක් ඉන්නේ. එතකොට ඒ වගේ links natural links එහෙම තියෙනවනේ ඒක ලොකු impact එකක් තියෙනවා මගේ ranking fact එකට ඇවිල්ලා මගේ rank එක උඩට යන මගේ site එකේ. එතකොට natural link කියන්නේ ඒ වගේ දෙයක්. මම force කරන්නේ නැතුව වෙන කවුරු හරි මගේ page එක refer කරලා තියෙනවා. manual link කියන්නේ මම කාට හරි කියලා. ඒ කියන්නේ දැන් මම මගේ යාළුවෙක්ට හරි මම ඉස්කෝලේ යන කාලේ මගේ පන්ති ළමයි හට්ටියට හරි මගේ මෙහෙම site එකක් තියෙනවා කියලා ඒගොල්ලන්ට පොඩ්ඩක් කියලා
එක ලින්ක් කරගන්න හරි ඒක පොඩ රිෆර් කරගන්න හරි ඒගොල්ලන්ගේ මොකක් හරි සයිට් එක රිෆර් කරගෙන මම කියලා කරගන්න නැත්තම් මැනුවලි මේ බිල්ට් වෙන ලින්ක් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ self created link එකක් කියන්නේ මේ ඔක්කොම back link තමයි. self created link එකක් කියන්නේ මම මගේම social media වල හරි ඔය forums වල හරි නැත්තම් ඔය blog post එක හරි medium එකක් හරි එකක මගේ විසින්ම මගේ link එක මම site කරලා තියනවා නම් ඒක තමයි self created link කියන්නේ. ඒතර මේ තුන තමයි ප්‍රධාන වශයෙන් back link එකක් ගත්තොත් ඒක තියෙන පුළුවන් අවස්ථා ටික. ඊට පස්සේ ඔය forum posting මේ ඔක්කොම මෙතන තියෙනවා මේ forum posting එකයි ඊට පස්සේ social bookmarking මේ දෙකම එකට ගත්තොත් මේ දෙකෙන්ම වෙන්නේ අපේ අර link එක අපි site කරන එක. ඒතකොට මේකෙන් ඇත්තටම වෙන්නේ අපි අර backlink තමයි හොඳම එක. මේකෙනුත් නිකන් ඇත්තටම අපේ website එකට තියෙන traffic එක වැඩි කරගන්න පුළුවන් එක advantages මේ දෙකෙන්ම. ඒ කියන්නේ social media වලින් දාලත් ඊපස්සේ forums වලින් දාලා ඒ කියන්නේ මේ ඇත්තටම මේ self created link කියන එක. ඒ විදිහට අපිට මේ traffic එක generate කරගන්න පුළුවන් අපේ link එක අපේ website එක. එතකොට මේ ටික තමයි off page links කියලා මම consider කරලා තියෙන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මේ ටික තමයි මෙතන backlink එක තමයි මට අතන highlight කරනවා. මේ ඒක තියෙන ඒක ගොඩක් important දෙයක් කියලා තමයි researchersලා හැම කියලා තියෙන්නේ. ඊට පස්සේ මම optimization techniques ඒ කියන්නේ අපි අලුතෙන් website එකක් හදනවා නම් මොන කියන්නේ අර off page on page එකයි off page දෙකම consider කරලා දැනට තියෙන techniques consider කරලා මේ අට දාලා තියෙන්නේ අපි අලුතෙන් page එක හදන හොඳයි කියලා හිතලා තමයි. එතකොට පළවෙනි එක විදිහට කියන්නේ mobile friendly application එකක් mobile friendly site එකක් හදන්න පුළුවන් එක හොඳයි. ඒක responsive site එකක්. මම මෙතන මේ statics දාලා තියෙනවා මේ ඔය shared on website traffic devices by devices කියලා. එතන තියෙන්නේ දැන් ගත්තොත් දැන් percentage එක phones වලට ගොඩක් වැඩි. 8%කින් විතර. එතකොට ඒ කියන්නේ දැන් කාලේදී 2020 25 වගේ වෙද්දී ගොඩක් mobile devices use කරන කට්ටිය වැඩි වෙයි. එතකොට අපි හදන website එක ගොඩක් mobile friendly නම් එතකොට ලොකු audience එක mobile phone use කරනවා නම් අනිවාර්යෙන් අපේ website එක responsive හැදුවොත් තමයි හොඳ වෙන්නේ. මොකද search කරන කට්ටිය ගොඩක් phones වලින් search කරන්න ඕනේ හින්දා. කරන්නේ phones හරි tablets හරි මොකක් හරි ඒ දේවල් වලින් අයි කියලා තියෙන තමයි අපි responsive ගහන්න පුළුවන් නම් අපිට ගොඩක් ඒක ඇත්තට හොඳ technical opportunity එකක් අපිට මේ trigger කරගන්න පුළුවන් නම්. අනිත් එක තමයි ඔය rich content එක. අපේ content එක ගොඩක් full rich විදිහට හදන. ඒ කියන්නේ හොඳ best UX දාලා ඊට පස්සේ site හොඳට content එක manage කරලා හදන්න පුළුවන් නම් ඒ කියන්නේ මේකම අපිට තව ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එimhe අපේ website එක අපි live දානවා නම් අපිට monitoring tools use කරනවා Google Analytics වගේ. ඒතකොට ඒ Google Analytics වල මේ bounce rate optimization කියලා එකක් තියෙනවා. ඒතකොට මේ bounce rate එකෙන් උනත් අපිට මේ ඒකත් අර මම කලින් කිව්වා වගේ මේ indexing දැන් ranking කරද්දී algorithm එකට බලපාන. එතකොට මේ ওই bounce rate එකත් අපිට measure කරගන්න පුළුවන්. ඒක වෙන්නේ ඇත්තටම rich content එකක් තිබ්බොත්. ඒ කියන්නේ ওই bounce rate එක අඩු වෙනවා කියන්නේ අපේ කට්ටිය ඒ කියන්නේ කවුරු හරි ගිහිල්ලා අපේ site එකේ ගොඩක් වෙලා ඉන්නවා. bounce rate එක වැඩි කියන්නේ ඒගොල්ලෝ නිකන් මොකක් හරි කවුරු හරි ඒව link එකක් click කරලා ඒක වැඩක් නැත්නම් ආයි යනවා කියලා. මිනිහෙක් වැඩක් නැත්නම් යනවා කියන්නේ එයාට ඒ site එකෙන් වැඩක් නැහැනේ. ඒතකොට ඒක ඇත්තටම හොඳ content එකක් තියෙන විදියක් නැහැ. ඒකේ structure එක හොඳ විදියක් වෙන්න විදියක් නැහැ. නැත්නම් එයාට වැඩක් නැති subject එකක් ගැන ඒක තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ දේවල් consider කරාම bounce rate එක කියන එක ගොඩක් හොඳ දෙයක් consider කරන්න. ඒ හින්දා හොඳ content දාන්න පුළුවන් තරමට bounce rate එක අඩු කරගන්න අපිට හොඳ optimization එකක් කරගන්න පුළුවන්. rank කරගන්න පුළුවන්. තුන්වෙනි එකක් තියෙන්නේ මේ structure කරන එක. අපේ කොහොමද අපි structure එක හදාගන්නේ? මේක තමයි මම හිතන්නේ මේ site map එකත් useful වෙනවා. අපි අපේ website එකේ structure කරන විදිහ ගොඩක්ම important. ඒක ඇත්තටම ඒකත් UX වල එක point එකක් වගේ අපි කොහොමද user perspective අපේ structure කරගන්නේ මේක ඇත්තටම අපේ website එක බලන්නේ මිනිස්සුනේ. ඒතර මේ මිනිස්සුන්ට දැනෙන මිනිස්සුන්ට ආස වෙන විදිහට මිනිස්සුන්ට knowledge එක ගන්න පුළුවන් විදිහට optimize කරලා structure හොඳ content එකක් හදන්න පුළුවන් නම් ඒක හොඳ technique එකක් විදිහට අපිට use කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ backlink. අර මම කලින් කතා කරා වගේ වෙන site එක through අපේ site එක refer කරන්න පුළුවන්.
මම මුලින්ම නම් අපි අලුතෙන් කරා දෙක චුට අමාරුයි. නමුත් ඉන්ට අපිට බැංක් ලින්ක් වල තියෙන අනිත් ඒවා කියන්නේ අපිට කාට හරි කියලා කරන්න පුළුවන් නැත්නම් අපේම සයිට්ස් වල දාලා අපිට එකට ලින්ක් කරන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි දැන් කාලේ වෙද්දි ගොඩක් ඉමේජ් රෙකග්නිෂන් ඉමේජ් සර්ච් ඊට වොයිස් සර්ච් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. අපිට Google Assistant ඉන්නවා, ඊට පස්සේ Google Lens තියෙනවා. ඊට පස්සේ මිනිස්සු දැන් අපේ රටේ ගොඩක් අපි ඇසිස්ටන්ට් යූස් නොකරට අනිත් රටවල් ගොඩක් කට්ටිය ඒ කියන්නේ දැන් කාලේ තව ඊට අවුරුදු 5ක් යද්දී ඉස්සරහට ගොඩක් කට්ටිය ටයිප් කරන එක වෙනුවට මේ සර්ච් කියන්නේ අර ඔඩියෝ කියන්නේ ඇසිස්ටන්ට්ගෙන් මේ සර්ච් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඒ ඇසිස්ටන්ට් උනත් ට්‍රිගර් වෙන විදිහට කියන්නේ මම දන්නේ මේ ඉමේජ් කොහොමද වැඩ කරන්නේ, ඔඩියෝ එක කොහොමද ට්‍රැක් කරගන්නේ, ටෙක්ස්ට් එක කොහොමද ගන්න කියලා ඒක වෙන විදිහ ඇති. මම හිතන්නේ අනිවාර්යෙන් වෙන ප්‍රොසෙසර්ස් ඇති ඒවට. එතකොට අපි ඒවත් චුට්ටක් රිසර්ච් කරලා ඒවටත් ගැලපෙන්න හැදුවොත් මේ කාලෙට අනුව ඒක ගොඩක් හොඳ වෙයි කියලා හිතනවා. එතකොට මේ ලොකු ඔඩියන්ස් එකක් ඒක ග්‍රැබ් කරගන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ කලින් කෝගේ අපි on site on page optimization use කරනවා කියන්නේ meta මේවා normal basic දේවල් meta description ඔය අර කිව්වා URL short URLs use කරන්න පුළුවන් නම් ඒ URL keyword අපිට දාන්න පුළුවන් නම් ඊට පස්සේ මේ ආයි ගත්තොත් එමේ ආයි content එකේ තියෙන keywords කොහොමද අපි ඒකත් අනිවාර්යෙන් අපිට ඒකත් research කරලා බලන්න මොන keywords අපි use කරන්න ඕනේ කියලා. එතකොට ඒකයි side map එක අර structure කරනවා වගේම. එතකොට මේ ටික තවත් මීට වඩා තවත් හෙව්වොත් තවත් හොයාගන්න finalize මේ ටික මම හිතන්නේ above 80% වත් මේ ටික කරගත්තොත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ අලුත් වෙබ්සයිට් එකක් තියෙනවානේ ඒකට optimization මොනවද techniques use කරන්න කියලා. එතකොට මේ ටික තමයි දැනට finalize නුත් නෙමෙයි ඒ වගේ කරගත්ත ටිකක්. එතකොට මේකේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා. මල්ලි ඔකේ ඉන්ඩෙක්ස් ස්ටඩි කරන්න අර සයිට් මැප් එකයි ස්කීමා මාකප් එක. ඔව් හරි. ඒ දෙකත් පොඩ්ඩක් ඉන්ඩෙක්ස් දාගන්න. ඕකේ හරි. ඕකේ. හරි. රහන් ඕකේ මේ බැක් ලින්ක් එක දෙපැත්තටම යාලා කන්සිඩර් කරනවද නැහැ එක පැත්තට මොකද ඔය එහෙම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙපැත්තටම යනවා කියන්නේ මේ සයිට් එකේ මෙයාට වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් දෙකොල්ලොම මොකක් හරි විදිහට රෑන්ක් වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ගන්න අර මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි සයිට් එක ගත්තොත් ඔව් ගොඩක් දුරට තියෙනවා සමහර රෙස්පොන්ස් විදිහට මොබයිල් එකට පේජ් එක ස්කේල් කරනවා. සමහර තියෙනවා මොබයිල් ඩිවයිස් එක රෙකග්නයිස් කරලා ඒ සයිට් එකෙන් වෙන ඉන්ඩෙක්ස් එකක් සර්ව් කරන විදියකුත් තියෙනවා. එතන දෙකක් තියෙනවනේ. ඔව් රවුටිං එකකුත් තියෙනවා. එතකොට ඒ දෙකෙන් සයිට් එකට මොකක් හරි ඇඩ්වාන්ටේජ් ඩිසිෂන් තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ එතන මොබයිල් රෙස්පොන්සිව් කියලා බලන රෙස්පොන්සිව් සයිට් එක මැද නැත්තම් මේ අපි DNS level එකේ Nginx level එකෙන් බලලා මේක මොබයිල් ඩිවයිස් නම් එක page එක මොකද තනකින් සේව් කරන එක නැත්තම් ඩිවයිස් එක අනුව සේව් කරන අපිට වන්ද කරන්න. ඒක දෙකෙන් අපිට වාසිය තියෙනවද වාසියද කියලා පොඩ්ඩක් චෙක් කරගත්තා හොඳයි. හරි ඕකේ හරි. ඒකත් නෝට් එකක් දාගත්තා. තව මොකුත් තියනවද? ඕකේ. දැන් ඊට පස්සේ දැන් මේකෙන් පස්සේ මේ අපේ ටෙක්ස්ට් ස්ටැක් එක කොහොමද ඔප්ටිමයිස් කරන්නේ? අතර මේ පටන් ගන්න එක මට Gatsby.js Next.js ලොකු මම ස්ටඩි කරලා නැහැ. එතකොට දැන් පේන විදියට දැන් ටෙක්ස්ට් ස්ටැක් ඔප්ටිමයිසේෂන් එකත් SEO වල පොඩි ඇත්තටම ඩිරෙක්ට් ගත්තොත් ඕනේ නැහැ. නමුත් අපිට ඒකත් කරන්න පුළුවන් නම් SEO එක තවත් අපිට උඩට ගන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට දැන් අපි මම ඉස්සෙල්ලා කතා කරා මේ ඔය Google refer කරන HTML static content එකක් කියලා. එතකොට දැන් අපි අපේ node backend එකක් කරන අපිට තියෙනවා Express.js එකයි Next එකයි. එතකොට Next එකෙන් ගොඩක් වෙලාවට server side render කරන්නේ client එකට යවන්නේ මේ static content එකක්. එතකොට මට හිතෙන අපි select කරගත්ත මේ Next.js උත් හොඳයි මේ අපේ search engine optimization එකට. ඇත්තටම මේක නම් මට ඇත්තටම අර Next.js search engine optimization එකට හොඳයි කියලා කියන්න තමයි ඕනුනේ. like Gatsby.js උත් මේ ඒක මේ client side rendering හරි එතන මට තාම මේ architecture එක ගැන idea නැහැ මේ කොතනටද Gatsby.js use කියන්නේ වෙන්නේ කියලා.
එතකොට මට next.js ගැන කතා කරන්න මට කියන්න පුළුවන් ඒක SEO වලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා. මොකද static HTML content හදන හින්දා. ඊට පස්සේ දැන් මෙතනින් ඊට පස්සේ මම tools ගැන කියන්නම්. එතකොට දැන් අපි normal use කරනවා නම් අපේ වෙබ්සයිට් එක live ගියාට පස්සේ ඒක ගැන හැම monitoring දෙයක්ම අපිට බලන්න පුළුවන් අපේ Google Analytics through. ඊට පස්සේ අපි වෙබ්සයිට් එකක් submit කරලා ඒක යන්නේ Google console එකෙන් තමයි බලන්නේ. ඊට පස්සේ මේකේ Google ලයි ගොඩක් tools තියෙනවා මේ ඔය mobile friendly ද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් තවත් මේ කියන්නේ third parties ලා තියෙන href කියලා තියෙන ඒගොල්ලන්ගේ keyword මේ සමහර වේවටම පොඩ්ඩක් pay කරන්න ඕන. නැත්නම් මේ free tools තියෙනවා. නමුත් මට free tools කොච්චරට accurate ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් මට හිතෙන්නේ අපි Google-ම කවුරු හරි කතා කරනවා. ආනවල මේ මට පෙන්වන්න ඕනේ මේ මෙතන දාලා තියෙන tool එක Google structured data testing කියලා. ඔව් ඕක තමයි use කරන්නේ මේ structured data වලට. මම අන්තිමට add කරන්න structured data එක මේ හරි. හරි. ඒකෙත් තියෙනවා මතන මොකක් හරි structure විදියක් තියෙනවා. මේ හරි. හරි. okay. මෙතනදී එතකොට මේ අපිට මේ මම නම් recommend කරන්නේ පුළුවන් තරම් අපි Google tool මේ use කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මේ කොහොමද අපි optimization කරන්නේ ඒ හින්දා. නමුත් අර සමහර free ඒවා අර කිව්වාගේ accurate එක ප්‍රශ්නක් තියෙනවා කොච්චර මේ හරිද කියලා. එතකොට basically ගත්තොත් එහෙනම් අපිට මේ Google Trends වලින් එහෙම අපිට keyword බලන්න පුළුවන්. ඒ කියන්නේ keyword කට්ටිය දැන් ඒකේ අපි Kuwait වල කට්ටිය කොහොමද search කරන්නේ keyword ලංකාවේ කොහොමද ඉංගලන්තේ කොහොමද ඒවා location base එකට base කරලා අපිට මේ tools වලින් හොයන්න පුළුවන්. එතකොට trends correlate page speed එක බලන්න පුළුවන් අපිට මේ අපේ responsive ද බලන්න මේක නම් ඇත්තටම මේ phone එක දැම්ම phone එකේ screenshot එකකුත් එනවා. එතකොට මේ ටික චුට්ටක් බලන්න අන්තිම slides ඒවල අන්තිම reference දාලා තියෙන්නේ. ඊපස්සේ මේ බලන්න පුළුවන් ගිහිලා. ඊට පස්සේ මේ tools තමයි අපිට මීට අතර තව tools එකක් මේ ටික තමයි මේ හොයාගත්ත විදිහට මේ අපේ හැම ටෙක්නික් එකකටම use කරන්න පුළුවන් tool එකක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ මේ ටික තමයි overall ගත්තොත් එimhe SEO වල on tools ටික කතා කරා. ඊට පස්සේ on page SEO off page SEO වල දැන් ඊට පස්සේ ඔක්කොම කරලා අන්තිමටම අපි advantages තමයි බලන්න යන්නේ SEO වල. එතකොට මේ අපි advantages කිව්වම තියෙන්නේ අපි ඇත්තටම මේ අපි හරි SEO use කරොත් එහෙම අපිට කියන්න පුළුවන් හොඳ traffic එකක් තියෙයිද නැද්ද කියලා. ඒක අපිට අපේ අර monitoring tools වලින් ඊට පස්සේ අපි use කරන අනිත් keyword generate කරන ඒ tools වලින් through අපිට බලලා අපිට target කරන්න يعني අපිට දැනගන්න පුළුවන් ආ මේකට මෙහෙම වගේ traffic එකක් එයි කියලා. ඒ කියන්නේ අපි මෙච්චරට rank වෙලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම මේ අපිට මේ ඔය ROI කියන්නේ return on investment කියන්නේ අපි යොදන දෙයට අපිට හොඳ investment එකක් ලැබෙයි කියලා ගන්නත් පුළුවන් advantage එකක් විදිහට. ඊට තව ගත්තොත් එහෙම මේක ඔය cost එක ගත්තත් ඒ පැත්තෙනුත් efficient. ඒ කියන්නේ අපි ad එකක් දීලා අපි මේක මේ promote කරන්න බලන්නේ නැහැ. අපි මේ SEO කියලා tools තියෙනවා. ඉතින් අපි ඒක use කළා තමයි මේක up කරගන්න. එතකොට අපිට cost එක ඉතුරු කරගන්න පුළුවන්. එතකොට මේ දේවල් තමයි මේක advantages වගේ විදිහට දකින්නේ. ඊට පස්සේ disadvantage ගත්තොත් එහෙම මෙතන ආයෙ ප්‍රශ්නයක් එනවා මේ අර කිව්වා වගේ මේ ඔය return on investment කියන එක මේ චුට්ටක් එන්න කල් යනවා. අපිට මේක දැන් ඇඩ් එකක් දුන්න හැටි කියන්න පුළුවන් මට හෙට වෙද්දි මේක රෑන්ක් කරන්න පුළුවන්. නමුත් අපි අරක යම්කිසි රිසර්ච් එකක් through නේ අපි ටෙක්නික්ස් through නේ යන්නේ. එතකොට අපිට කොච්චර කාලෙකින් මේක වේද කියන එක හරියටම ගැරන්ට් කරන්න බෑ. ටාගට් කරන්න කියන්න පුළුවන්. නමුත් ගැරන්ට් මේ කියන්න බෑ කොයි කාලේ වගේ වෙද්දි එයිද කියලා. ඊට පස්සේ තව එකක් තමයි මේ අර කියන වගේ මෙතන මේ ඔප්ටිමයිසේෂන් එකේ රිසල්ට් එන්නේ චුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. يعني හොඳ රිසල්ට් එකේ නමුත් එන එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්. මේක පොඩි normal process එකේ යන්න ඕනේද මේක කෙලින්ම අපි artificial කරනවා නම් ඇඩ්ඩදී අපිට කියන්න පුළුවන්. නමුත් මේක අර naturally යන හින්දා චුට්ටක් ඒකට කාලයක් යනවා. ඊට පස්සේ ලොකුවටම තියෙන disadvantage එකක් විදිහට ගත්තොත් අපි අපේ search engine optimization කරලා කියන්නේ හොඳටම search engine optimization කරාට පස්සේ මේක අපිට මේ ගොඩක් global clients global audience එකට මේක open වෙනවනේ. එතකොට මෙතන ඉන්න පුළුවන් hack කරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ impact එකකුත් අපිට බලන්න වෙනවා. එතකොට අපි ඒ හින්දා අපිට අපේ application එකේ හෝ site එකේ security පැත්ත
ඒ vulnerability security පැත්තත් අපිට හොඳට improve කරන්න වෙනවා. අපි අරක යනවා හා සමානව මේකට එන්න පුළුවන් ඔය black hats and white hats කියන්නේ ඔය hackers ලගින් එන්න පුළුවන් impact එකත් වැඩි කියන එක තමයි disadvantage එකට ගත්තොත් තියෙන්නේ. එතකොට මේ තමයි reference මේ ටික බලන්න පුළුවන් හැම එකටම දාලා තියෙන්නේ. එතකොට මේ ටික තමයි briefly ගත්තොත් search engine optimization කියලා මම study එකක් වගේ කරේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අර කලින් මැද්දේදී ආපු ප්‍රශ්නට අමතරව. දිමුතුගේ මොකක්ද? රහන් මේ Structure structure data එක මම පොඩ්ඩක් කරන්නම් මේ. ඒ කියන්නේ දැන් අපි කොච්චර SEO වලින් දැන් අපේ site එක optimize කරත් සමහර වෙලාවට අපි ගිහිල්ලා මේ Google එකේ search කරපු ගමන් අපිට උඩින් වෙන results වල ගොඩක් එන්නේ මේ user ratings ඒ වගේ එක දැන් restaurants කියලා අපි search කරොත් ඒකේ අර ratings එක restaurant set එකක්. ඊට පස්සේ අපි මොකක් කර කියලා dish එකක් මේ search කරා කියන්නේ එතකොට ඒකෙත් ratings එක ඒක තියෙන restaurant කීපයක එහෙම දැන් ඒ වගේ results එන්න හදලා තියෙනවා structured data කියන එක use කරලා. ඒකෙදි ඇත්තටම වෙන්නේ මේ හැම single page එකකටම එනවා මේ JSON file එකක් structured data මේ දාපු. එතකොට මේ JSON file එකේ අපි අපේ site එකේ ඇත්තටම map එකක් වගේ එකක් දෙන්නේ. ඒ වුණාට ඒක මේ ගොඩක් descriptive විදියට දෙනවා. ඒ කියන්නේ මුළු ඒ කියන්නේ දාලා තියෙන හැම image එකක්ම අර JSON එකෙන් map කරලා තියෙනවා මේ මේක මෙන්න මේ image එක කියන්නේ dish එකක් මේක හදන්නේ මෙහෙමයි cook කරන විදිය ඊට පස්සේ මේකේ user ratings. එතකොට දැන් ඒ වගේ එකක් උඩට එන්න තියෙන මේ සම්බන්ධය වැඩි ඔක. ඔව් ඒ කියන්නේ schema.org කියලා දෙනවනේ. schema.org organization ඒකේ ඉන්නවා Bing එක ඊට පස්සේ ප්‍රමුඛ වෙලේ මේ search engines ඔක්කොම වගේ එතන ඉන්නවා. එතකොට යාලා ඔක්කොම එකතු වෙලා හදපු එකක් තමයි Google ලගේ විතරක් එකක් නෙමෙයි. එතකොට මේ ගොඩක් දුරට මේ ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න. මොකද මේ ඒ කියන්නේ අපි හදන්නේ අනේකට කොහොමද මේ සම්බන්ධ කරගන්නේ කියන එක බලන්න යනවා. මොකද ඒ වුණාට ගොඩක් මේ content management systems වලට මේ plugins හදනවා. මේ plugins හදලා තියෙනවා දැන් මේ structured data දාලා. ඒක මේ එන ට්‍රෙන්ඩ් එකක් විදියට තමයි තිබ්බේ. මම කැම්පස් ඉන්න කාලේ පොඩි කරපු පොඩි ස්ටඩි එකක මේ ඒකත් පොඩ්ඩක් බලන්න මල්ලි එහෙම. හරි ඒක තමයි. thank you. අතෝඩ ඒක අර site map එක වගේ අපි maintain කරන්න ඕනි file එකක් ගන්න නෑ JSON. ඒක මෙහෙමයි මේ ඒක අර static page එකම වෙන්න ඕනේ නෑ. ඒක dynamic කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ටියුටෝරියල්ස් එහෙම අඩුයි යෝග මේ ඩයිනමික් කරන එක. මේ මම ඒ කාලේ ඩයිනමික් කරේ ඇත්තටම මේ මම නිකන් තනිය රිසර්ච් එකක් කළා වගේ කරගත්තේ. ඒ කාලේ ඉන්ටර්නෙට් එකේ ඒඩ්ස් මොකුත් තිබ්බේ නැහැ ඒක කරගන්න ඩයිනමික් කරගන්න. මේ ගොඩක් මොනවාද තනි ඒ කියන්නේ ස්ටැටික් පේජ් එකකට තමයි ඒක දාලා දෙන්නේ. ඒනට අපිට ඩයිනමික් එක කරන්න පුළුවන්. මම කරා ඒක. මල්ලි වට බලන්න මේ මොකක් හරි එහෙම අයිඩියා එකක් ගන්න ඕන නම් මාව කන්ටැක්ට් කරන්න. okay thank you. මුද වෙනදී ඕපන් සෝස් විදිහට කෝඩ් එක දෙන්නේ නැති. මොකදයි? free open source විදිහට ඔයගේ කෝඩ් එක දෙන්නේ. සල්ලි ගන්නවද? නෑ නෑ පොයි. ඒකේ චලෝ කෝඩ් එක නෑ මේ Angular වලින් කරපු එකක් තියෙන. Angular JS. හරි නේද CEO එක? මේ අපිට කර වෙනම කැලි දෙකකට කඩා ගන්න ඕක දැන් අපේ CMS සිස්ටම් එකෙන් හිතන්නකෝ දැන් page එක ක්‍රියේට් කරනකොට කවුරු හරි ක්‍රියේට් කරන යනකොට අර මේ අනිවාර්යෙන් දෙන්න ඕනි දේවල් තියෙනවා සම්බල් ටයිටල් එක ඊට පස්සේ meta මොනවාරි description එක හරි තමයි meta tags තියෙනවා ඒ part එක ඊට පස්සේ ඊටු content එක එයා එක ලියන විදිය content එක structure කරන විදිය ඔච්චර ටොපික් එකට රිලෙවන්ට් ඒ කැලල තව එකක් රයිට් මොකද ඒක හැට ඇත්තටම අපේ කන්ට්‍රෝල් එකේ නෑ හැබැයි හිතන්නකෝ අපි නිකන් මෙටා ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න ටෙක්ස්ට් බොක්ස් එකක් අපි ප්‍රොවයිඩ් කරේ නෑ කියලා එතකොට එතරම් නිකන් අපේ CMS එකේම වැරද්දක් නේ ඒක රයිට්
අන්න ඒ වගේ අර මේන් මැන්ඩටරි ඇට්‍රිබියුට්ස් ටික තියෙනවනේ මේ මාකප් එක පැත්තෙන් ෆිල් වෙන්න ඕන ටික. අන්න ඒ ටිකයි ඊට පස්සේ අපේ පැත්තෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් තරමක්. උදාහරණයක් විදිහට ඉමේජ් එකේ ඕල්ට් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක දෙන්නේ නැතුව ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න බෑ සිස්ටම් එකට. රයිට්. අන්න ඒ ලෙවල් එකේ දේවල් පොඩ්ඩක් සෙපරේට් කරලා ඒකට ඒ ටික අපි සිස්ටම් එකට අපි ඉන්ක්ලූඩ් කරලා තමයි හදන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අනික් කැලේ ටික අපිට නිකන් පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් විදිහට දෙන්න පුළුවන් කන්ටෙන්ට් ලියනකොට මෙන්න මෙහෙම ෆලෝ කරන්න. මෙනියුස් හදනකොට මේ ස්ට්‍රක්චර් එක ෆලෝ කරන්න. ඒ වගේ ඉතුරු ටික වෙන්න නිකන් ගයිඩ්ලයින්ස් ටික. ඔව්. හරි. මං බලන්නම් ඒක. මම දැක්ක මේ WordPress වලත් plugins එහෙම තියෙනවා ඒකට. වෙන මේගොල්ලොත් ඔය SEO කියලා දාලා ඒගොල්ලොත් ඔය මේ අර වගේ එහෙමත් තියෙනවා නේද? ඔව් ඒ WordPress plugin අර රහන් කියපු විදිහට Google ලගේ තියෙනවනේ අර tools වගේක්. ඔව්. දැන් අපි ඒ වඩත් මම හිතන්නේ එකපාරක් විතර ෆීඩ්බැක් අරගෙන චේන්ජ් කරා කියලා වැඩක් නෑ. ඒක මම හිතන්නේ කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Google එකට අර සයිට් වලට අපිට ටූල් එකට අපි සයිට් එක සබ්මිට් කරලා තිබ්බනම් සතියක වගේ එයාලට මෙයිල් එවනවා අපිට. මේ ලාස්ට් වීක් එකේ ට්‍රැෆික් කොච්චරද තිබ්බේ, බවුන්ස් කොච්චර, ඒ බවුන්ස් උනේ, මොන පේජ් වල බවුන්ස් වැඩියෙන් උනේ, අර මොන කැඩිච්ච ලින්ක්ස් තියෙනවද අපේ පේජ් එකේ ඉඳලා ඒවට අපි රිපෝට් වෙනවා. ඒවා මම හිතන්නේ ෆලෝ වෙන්න ඕන අපේ සයිට් එකේ පැත්තෙන් ඉඳලා එකක්. ඔව් ඔව්. අර කැඩිච්ච ලින්ක්ස් එක මට හරියව දාන්න ඕන මම හිතනවා. අන්න ඒකයි. ඒව අප්ඩේට් කරන්න කියලා අපිට මෙයිල් එනවා. මට මතකයි අපි කලින් සයිට් එකට මේ Google Analytics එකට තව එකකට සබ්මිට් කරලා තිබ්බා. ඊට පස්සේ අපිට සැරෙන් මෙයිල් එනවා මේ සයිට් එක මේක වැඩ කරන්න බලන්න කියලා. එතකොට අපි මේ අයිඩියා කියපු විදිහට ඩොකියුමන්ට් එකක් හදාගත්තා නම් මේකට කවුරු හරි පේජ් එක ඩිසයින් කරනකොට අපිට සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් එකට ફોකස් කරන්න ඕන දේවල් මොකද්ද? පේජ් එක කන්ටෙන්ට් දානකොට අපිට අපි මොනවද කන්සිඩර් කරන්න ඕන ඊට පස්සේ මේන්ටේන් කරනකොට. ඔව්. එහෙම චංක් තුනක් තිබ්බනම් එතකොට ඒක ඉස්සරහට මොනවද අපිට මේ මේන්ටේන් කරගන්න. ඔව්. හරි. දැන් අපි හදන්න යන ඔය මේ කුවේට් ස්ටොක් එක්ස්චේන්ජ් වෙබ්සයිට් වල නැත්නම් මම අර SEO කියලා ලොකුවට මම හිතන්නේ ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. ඕකේ ඇත්තටම ඒගොල්ලන්ට මට නම් හිතෙන බිස්නස් එක පැත්තෙන් අර සයිට් එක ඇතුලේ අපි සර්ච් එකක් දෙනවනේ කන්ටෙන්ට් සර්ච් කරන්න. අන්න ඒක හරියට තියාගත්තා නම් මම හිතන්නේ යූසර්ස්ලට ටිකක් ඉම්පෝටන්ට්. අර Google එකේ හොයනවට වඩා. මොකද මේ දැන් ස්ටොක් මාකට් එක ගැන දන්න කට්ටිය සයිට් එක මොකද්ද කොහෙද තියෙන්නේ කියලා දන්නවනේ. ආ. නැත්නම් බ්ලොග්ස් නිවුස් ඒවා වගේ හොයනවා වගේ නෙමෙයිනේ. ඒකින්ද අපි අනිවාර්යෙන් අර මේන් ඒවා ටික ප්‍රොවයිඩ් කරා නම් මේ අර ගයිඩ්ලයින්ස් ටිකක් එක්ක මේ අපිට ලොකු රිස්ක් එකක් නැහැ. දැන් අපි මේ ඉම්පෝර්ට්ම දේවල් දැන් ඔයගේ ප්‍රසන්ටේෂන් එක ආවුණානේ අතර. ප්‍රසන්ටේෂන් එක නම් සුපර් පැක්. I 5 out of 5 මගෙන් නම්. Thank you. මොකද අතරම ඒක ලොකු ඒරියා ගන්න මේ මෙච්චර ටික දවසකින් අතරම මේ සෑන් ඉන්ට්‍රෙස්ට් මේ වගේ රිච් කන්ටෙන්ට් එකක් ප්‍රොවයිඩ් කරපෙන්න නේම. ඔව්. thank you අය opportunity දුන්නා මම. ඇත්තටම SEO අහලා තිබ්බා මම කවදාවත් කළා නැහැ. මෙටා ටෙක්ස්ට් දැම්මට දැම්මේ කියලා දන්නේ නැහැ. මම තමයි කරේ නමුත් මේ thank මම ලොකු දෙයක් ඉගෙන ගත්තා තමයි. මේ කොහොමද Google වැඩ කරන්නේ ඒකත් මාර ඉන්ට්‍රස්ටිං ඉතින් thanks දුන්නාට අපිට දෙතරම හොඳ ඉන්පුට් එකක් මේ එන කාලෙන් පස්සේ මේ වැඩකවල දැනගත්තේ සමහර වෙලාවට අපිටත් මේ දැනන්න නැතුව හිටියේ මේ thank you රහන් මේ එතන මේ හොඳයි මේ සෙෂන් එක කරපු කොහොමද ස්තුතියි thank you රහන් welcome රහන් අතකට පොඩ්ඩක් අර ඒරියාස් ටික ඉන්ඩෙප් ස්ටඩි කරලා මේ කන්ටෙන්ට් එක තා පොඩ්ඩක් ස්ලයිඩ්ස් වලට ඇඩ් කරගන්න. ඊට පස්සේ නිකන් චෙක් ලිස්ට් ටයිප් පොඩි නිකන්